ආයුබෝවන් ආදරණීය දුව පුතේ අද ගුරුගෙදරින් ඔබේ ආලින්දයට මම පැමිණියේ 11 ශ්‍රේණියේ විද්‍යාව විෂය නිර්දේශයට අදාළ දෙවන වාරයේ ඔබට අධ්‍යයනය කිරීමට නියමිත ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඔබ දන්නවා රසායනික ප්‍රතික්‍රියාවන් පිළිබඳව මේ දක්වා බොහෝ කරුණු කාරණා ඔබ ඉගෙනගෙන තියෙනවා. රසායනික ප්‍රතික්‍රියාවන් ගැන කතා කරනකොට ඒවා මේ අපේ ජීවිතයෙන් ඈත දේවල් නෙමෙයි. ඔබ අප හැම මොහොතකම අපේ වටපිටාවේ දකින අත්විඳින අපේ ශරීරය තුල පවා නිරන්තරයෙන් සිදුවෙන ක්‍රියාවන්. ඉතින් මේ පිළිබඳව අධ්‍යයනය ඔබ දන්නවා ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා අපේ ජීවිතයේ විවිධ කාර්යයන් වඩාත් සාර්ථකව සිදු කරගන්නට. අපිට හමු වෙන අභියෝග ජය ගන්නට මේ දැනුම අපිට ඉතාමත්ම ඉවහල් වෙනවා. එතකොට අද අපි කතා කරන මේ මාතෘකාව සඳහා ඔබේ විෂය නිර්දේශයේ ඉතාමත් සුළු කාලක්ෂිත සංඛ්‍යාවක් තමයි වෙන් වෙලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන මේ පාඩම තුල නැත්නම් මේ කොටස තුල අපි කතා බහ කරන කරුණු කාරණා වලට අමතරව ඇත්තටම ඉතාමත්ම වටිනා විද්‍යාත්මක ක්‍රියාවලි කුසලතාවන් විද්‍යාත්මක ක්‍රියාවලියේදී විද්‍යාඥයින් පාවිච්චි කරන යම් යම් උපක්‍රම පිළිබඳව ඔබට දැනුවත් වෙන්නට අවස්ථාව ලැබෙන නිසා මේක කරුණාකාරණා මතක තබා ගැනීමට පමණක් නෙමෙයි ඔබේ ජීවිතයට අවශ්‍ය කරන යම් යම් ක්‍රියාවලි කුසලතාවන් විද්‍යාවට අදාළ ක්‍රියාවලි කුසලතාවත් එක්ම එදිනදා ජීවිතේත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාවලි කුසලතාවන් පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවන් පිළිබඳව මේ කරන කතා බහට මම අද හිතුවා යම් යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කීපයක් ඔබත් එක්ක අත්හදා බලන්න. ඒ නිසා මම ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය හා උපකරණ සමුදායකුත් එක්කයි මේ ගුරුගෙදරින් ඔබ හමුවන්නේ. අපි මුලින්ම මේ පාඩමට ප්‍රවේශයක් ලෙස කතා බහ කරමු. ඔබ මෙතෙක් කතා බහ කරලා තියෙන ඔබට මේ දක්වා ඉගෙන ගන්නට ලැබුණු රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධව කරුණු කාරණා කීපයක් ඉතාමත්ම ලුහුඩින්. ඔබ දන්නවා අප අවට පරිසරයේ නිරන්තරයෙන්ම රසායනික ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ අතරින් අපි දන්නවා මේ ලෝක පුරාම මිහිතලේ පුරාම සිද්ධ වෙන ඉතාමත්ම වැදගත් සහ විශාල වශයෙන් සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවක් තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඊගාවට ඔබ දකිනවා gedara dore තියෙන ගහකොළවල මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා. මේ ආශ්‍රිතවත් ඔබ දකිනවා විවිධ වර්ණ විපර්යාස. දැන් ඔබට පේනවා මේ දර්ශනය වෙනවා මෙතන මේ තක්කාලි ගෙඩිවල වර්ණය ඒවා මේරීමත් සමග වෙනස් වෙන ආකාරය. මෙයත් අපි වටා පරිසරයේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවක්. ඒක ඔබ දන්නවා අපිට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නට අපි නිරන්තරයෙන්ම විවිධ දෑ දහනය කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ රූපේ දැක්වෙනවා ඔබට ගිනි කූරු දහනය වීම. එතකොට අපි ඉන්ධන දහනය කරලා අපිට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නවා. එතකොට මේ විවිධ ක්‍රියාවන් මේ ක්‍රියාවලි තුල අපි යම්කිසි ප්‍රතික්‍රියක පරිවර්තනය කරනවා ඵල බවට. එතකොට මේ ක්‍රියාවලි සම්බන්ධයෙන් ගත්තහම අපි කොහොමද දැනගන්නේ ඇත්තටම මෙතෙන්දී රසායනික ක්‍රියාවක් සිද්ධ වුණාද කියලා? මම කැමැති ඔබට සිහිපත් කරන්න ඔබ මීට පෙර ශ්‍රේණිවලදී කතා බහ කරා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු බවට සාක්ෂි. අපි ඒවා කීපයක් සිහිපත් කරගමු. දැන් දැනටමත් අපි කතා කරපු ආකාරයට යම් යම් වර්ණ විපර්යාස සිද්ධ වෙනවා රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව. එතකොට ඊගාවට අපිට හමු වෙලා තියෙනවා ප්‍රතික්‍රියාවන් වලදී ප්‍රතික්‍රියක එක් වෙලා විවිධ ඵල ලබා දෙනවා. සමහරවිට මේ ඵල අපිට අවක්ෂේපයක් ලෙස දැක ගන්නට පුළුවන්. එතකොට මේ රූප රාමයේ ඔබට පේනවා යම් ප්‍රතික්‍රියක දෙකක් එකතු වෙලා ඒකෙන් අපිට ලැබෙනවා සුදු පැහැ අවක්ෂේපයක්. ඔබට සිහිපත් කරොත් එහෙම මේ වෙන උදාහරණයක් ඔබට මතකයි අපි හුණු දියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ජලීය ද්‍රාවණයකට සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණයක් එකතු කරොත් කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා. එහෙම නැත්නම් ඔබ දන්නවා හුණු දියර ද්‍රාවණයට ඔබේ ප්‍රස්වාස වාතය ඇතුල් කරද්දී ඒ ප්‍රස්වාස වාතය කිරි පැහැයට හැරුණා. එතකොට ඊගාවට තව අවස්ථාවක් මතක් කරගත්තොත් ඔබ ප්‍රතික්‍රියා කරවල ඇති
තනුක අම්ලත් එක්ක සමහර ලෝහ උදාහරණයක් විදිහට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැත්නම් තනුක නයිට්‍රික් අම්ලය එක්ක ඔබ ප්‍රතික්‍රියා කරලා ඇති මැග්නීසියම් සිංක් වැනි ලෝහ. එතකොට ඔබ මතකයි මේ වෙලාවේ අපි දකිනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන බවට අපිට නිරීක්ෂණයක් ලෙස වායු පිටවීම. වායු බුබුලු පිට වෙනවා. ඊට අමතරව ඔබ ඇත්තටම මෙවැනි පරීක්ෂානාලයක් ස්පර්ශ කරලා බැලුවොත් එම් බාහිරින් ඔබට දැනේවි මේවායේ උෂ්ණත්ව වෙනස් වීමුත් සිද්ධ වෙන බව. ඒකම ඔබට මතකයි ඔබ බොහොම ආසාවෙන් කරපු ක්‍රියාකාරකමක් විද්‍යාගාරයේදී ඔබේ ගුරුතුමා ආදර්ශනය කරන්නට ඇති මැග්නීසියම් පටියක් දහනය කිරීම. එතකොට එහිදී ඔබ නිරීක්ෂණය කළා දිලිසෙන ලෝහමය මැග්නීසියම් පටිය දහනය වෙනවා. එහිදී ඊ타ත්ම දීප්තිමත් සුදු පැහැදැල්ලක් සහිතව මෙතනදී මැග්නීසියම් පටිය දහනය වෙනවා. ඒතර මැග්නීසියම් පටිය දහනය වෙලා අපිට ලැබෙනවා සුදු පැහැති කුඩා. එතකොට මෙතනදී නිරීක්ෂණ කීපයක් තියෙනවා. ආලෝකයක් පිට වෙනවා. ඇත්තටම දහනයක් සිදු වෙනවා. දැල්ලක් තියෙන බව ඔබ විශ්වාස කරනවා. මෙතනදී තාපයක් පිට වෙන බව. එතකොට ඒකම අපිට පේනවා මැග්නීසියම් ලෝහ පටියේ ස්වභාවය වෙනස් වෙලා අලුත් සංයෝගයක් හැදුණු බව. එතනදී වර්ණ විපර්යාසයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. මේ ආදී වශයෙන් අපි නිරීක්ෂණ කීපයක්ම ලබා ගන්නවා මේ ප්‍රතික්‍රියාවේදී. ඊගාට මම කැමතියි තවත් ප්‍රතික්‍රියාවකට ඔබේ අවධානය යොමු කරන්න. මේ ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට යම් යම් කරුණු කාරණා සාක්ෂි මතු කර ගන්නට උදව් කර ගන්නට. ඔබ දන්නවා තඹ ලෝහය නැත්නම් කොපර් ලෝහය කොපර් කුඩා කැබලි කීපයක් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කළොත් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයට එකතු කළොත් එහිදී රතු දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. මේ රූපය ඔබට දැක්වෙනවා රතු දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. එතකොට සාන්ද්‍ර නයිට්‍රික් අම්ල ද්‍රාවණය අවර්ණයි. එතකොට කොපර් නැත්නම් තඹ සුරුණ්ඩු මෙතනට එකතු කරලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීමේදී ද්‍රාවණයේ පැහැය කොළ පැහැයට හැරෙනවා. එතකොට අපිට පේනවා මෙහිදී වායුවක් පිට වෙනවා. ඒ වායුවට වර්ණයක් තියෙනවා. ඒ තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මේ ද්‍රාවණයක් හැදෙනවා. එතන කියුප්‍රික් නයිට්‍රේට් ද්‍රාවණය මේ කියුප්‍රික් ආයන නැත්නම් කොපර් දෙක දාන ආයන එක මේ වර්ණය අපිට මේ ද්‍රාවණයේ පෙන්වන්නේ කොළ පැහැය. එතකොට ඉන්නේ මේ වගේ කරුණු කාරණා අපිට මතක් කරගන්නට පුළුවන්. ඔබ මේ දක්වා උගත් කරුණු කාරණා හැටියට. ඒතර අද අපේ මූලික යොමුව තියෙන්නේ ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සිද්ධ වෙන තාප විපර්යාස පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නිසා මම කැමතියි දැන් ඔබව කුඩා ක්‍රියාකාරකමකට යොමු කරගන්න අපි බලමු යම් යම් රසායන ද්‍රව්‍ය ආශ්‍රිත පුංචි ක්‍රියාකාරකම් දෙකකින් මේ තාප විපර්යාසයේ කෙබඳුද කියන එක ගැන පුංචි අත්දැකීමක් ලබා ගන්න. ඒ සඳහා මම සූදානම් කරගෙන තියෙනවා රසායන ද්‍රව්‍ය දෙකක්. එහෙනම් දුවේ පුතේ අපි දැන් රසායන ද්‍රව්‍ය දෙකක් යොදාගෙන උත්සාහ කරනවා ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත සිද්ධ වෙන තාප විපර්යාසය හඳුනා ගන්න. ඇත්තටම ඔබ දන්නවා තාප විපර්යාසයක් සිදු වෙනවා නම් ඒක මනින්න අපිට ඍජුවම උපකරණයක් නැහැ. ඉතින් අපි ඒකෙදි පාවිච්චි කරන්නේ මොකද්ද? මේ තාප විපර්යාසය සිද්ධ වෙන මේ පද්ධතිය තුළ කිසියම් උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවද කියන කාරණාව. ඒක තමයි අපිට මිනුම් කරන්නට පුළුවන්. එවනම් අපිට මේ අපි මේ කියන ක්‍රියාවලියේදී උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවද කියලා හොයාගන්නට තර්මෝමීටර් එකක් එහෙම නැත්නම් උෂ්ණත්ව මානයක් පාවිච්චි කරන්නට අවශ්‍යයි. මම එයත් සූදානම් කරගෙන ඉන්නවා මේ සඳහා. එතකොට අපි බලමු මොනවද මෙතෙන්දී අපි යොදා ගන්න රසායන ද්‍රව්‍ය කියලා. එකක් තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන රසායන ද්‍රව්‍යය. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන රසායන ද්‍රව්‍යය මම ජලයේ දිය කරනවා. එතකොට අපි බලමු ඒ දිය කරන ක්‍රියාවලියේදී කුමක්ද සිදු වෙන්නේ කියලා. ඒ සඳහා මම ජලය කුඩා බීකරයකට එකතු කරගෙන තියෙනවා. ඒකම මම උත්සාහ කරනවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායන ද්‍රව්‍ය ජලයේ දිය කරන්න. එතකොට ඒ හා සම්බන්ධවත් උෂ්ණත්ව වෙනසක් සිදු වෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලමු. මම මුලින්ම භාවිත කරන්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායන ද්‍රව්‍යය. එතකොට මම මේ ජල බීකරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් එකතු කරගන්නවා. ඔබට පේනවා මේ සුදු පාට ස්පටික ආකාරයෙන් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔබේ පාසල් විද්‍යාගාරයේදී සමහර විට ඔබ දැකලා ඇති මේ රසායන ද්‍රව්‍ය කුඩා පෙති ආකාරයට නැත්නම් අපි කියන පෙලට්ස් ආකාරයටත් තියෙනවා.
එතකොට අපි දැන් මේ රසායන ද්‍රව්‍ය දිය කරමු මේ ආකාරයට විදුලි පුරක් පාවිච්චි කරලා මේ දිය කිරීම සිදු කරන අතරේ අපි බලමු මේ උෂ්ණත්වමානය ඇතුල් කරලා උෂ්ණත්වය කිසියම් වෙනසකට ලක් වෙනවද කියලා. ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් උෂ්ණත්වමානයේ සමීප දර්ශනයක් බලන්න පාඨාංකයේ වෙනසක් සිද්ධ වෙනවද කියලා. එතකොට ඔබ නිරීක්ෂණය කරන්න ඇති මේ උෂ්ණත්වමානයේ පාඨාංකය ක්‍රමයෙන් වැඩි වෙන බව. ඉතින් මට නම් මෙතනදී පුළුවනි ඒ වෙනස ප්‍රායෝගිකවත් අත්විඳින්න මේ භාජනය පිටතින් ස්පර්ශ කරාම දැනෙනවා මේ බඳුන උණුසුම් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දී කිරීමේදී යම් කිසි තාප ප්‍රමාණයක් පිට වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ බඳුනේ තියෙන ජලය රත් වෙන්නේ. ඒ නිසා තමයි මේ උෂ්ණත්වමානයේ පාඨාංක ඉහළ යාමක් නිරීක්ෂණය කරන්නේ. එහෙමනම් මම මේ උෂ්ණත්වමානය දැන් සෝදා ගන්නවා මේ ජල වාජනයට දාලා. ඒ අතරේ අපි යොමු වෙමු අනෙක් රසායන ද්‍රව්‍ය. අපේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය ජලයේ දිය කිරීම සඳහා. එයත් ඔබට පේනවා සුදු පැහැති කුඩක් ආකාරයට තමයි තියෙන්නේ. සුදු පැහැති ස්පටික ආකාරයට. අපි මේ ස්පටික ජලයට එකතු කරලා බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි උෂ්ණත්වමානයේ පාඨාංකයට යොමු වෙමු. අපි මේ දිය කිරීම සිදු කරන අතරේ බලමු උෂ්ණත්වමාන පාඨාංකයේ කිසියම් වෙනසක් සිද්ධ වෙනවද කියලා. මම හිතනවා ඔබට නිරීක්ෂණය වන්නට ඇති උෂ්ණත්වමානයේ පාඨාංකය සුළු වශයෙන් අඩු වුණු බව. එහෙමනම් මේ අවස්ථාවේ අපි බැලුවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායන ද්‍රව්‍ය ජලයේ දියවීම කියන විපර්යාසයටත් ඒකම ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන රසායන ද්‍රව්‍ය ජලයේ දිය කිරීම කියන විපර්යාසයටත් අදාළව සිද්ධ වෙන තාප විපර්යාසයන් පිළිබඳව අපි දැන් යමු නැවතත් අපේ පාඩමේ කතා බහ කරන්නට. එතකොට අපි මෙන්න මේ ද්‍රව්‍ය යොදා ගනිමින් තමයි මේ ක්‍රියාකාරකම කළේ. එතකොට අපි බලමු අපේ නිරීක්ෂණ මොනවද කියලා. ඔබ මේ වෙනකොටත් අපි සාකච්ඡා කළා. මම සාරාංශයක් හැටියට ඉදිරිපත් කරලා තිනවා මේ නිරීක්ෂණ. එතකොට ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමේදී ඒ බඳුනේ ඒ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ ගියා. ඒකම ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දියවීමේදී ඒ බඳුනේ එහෙම නැත්නම් ඒ ජලීය ද්‍රාවණයේ උෂ්ණත්වය පහළ ගියා. එතකොට අපිට පේනවා මේ අවස්ථා දෙකේදීම යම්කිසි උෂ්ණත්ව වෙනසක් සිද්ධ වුණා. ඒතර ඔබේ අත්දැකීමෙන් ඔබ දන්නා උෂ්ණත්ව වෙනසක් ඇති කරන්නේ තාප විපර්යාසයක් එක්ක නැත්නම් තාප වෙනස් වීමක් එක්ක. එතකොට අපි මේ වගේ ප්‍රශ්න දෙකක් ඔබට යොමු කරනවා. ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමේදී උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි? උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි? එතකොට මොකද්ද ඔබ දෙන පිළිතුර? මොකද්ද ඔබ දෙන පිළිතුර? එතකොට අපිට කියන්න පුළුවන් මේ දිය කිරීමේ ක්‍රියාවලියේදී තාපය පිට වෙන නිසා උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වෙනවා කියලා. ඒකම ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කිරීමේදී ඇයි උෂ්ණත්වය පහළ ගියේ? එතකොට අපිට තීරණය කරන්න පුළුවන් ඇමෝනියම් ක්ලෝරයිඩ් දියවීමේදී මේ තාපය අවශෝෂණය කිරීමක් වුණා. මේ බීකරයෙන් මේ ජලීය ද්‍රාවණයෙන් තාපය උරා ගැනීමක් සිද්ධ වුණා. ඒ නිසා තමයි උෂ්ණත්වය
අඩුවීමක් සිද්ධ වුණේ. එතකොට අපිට මේකම අපිට හොඳ අදහසක් මේ සම්බන්ධයෙන් යම්කිසි ඇති කරගන්න පුළුවන්. මොකද්ද උෂ්ණත්වය ඉහළ යනවා කියන එකෙන් අදහස් වෙන්නේ යම්කිසි තාප ප්‍රමාණයක් පිට වෙනවා කියන එක. උෂ්ණත්වය පහළ යනවා කියන එකෙන් අදහස් වෙන්නේ යම් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා කියන එකේ පරිසරයෙන් මේ කාර්ය සඳහා තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා කියන එක. එතකොට ඒකම අපිට තවත් දෙයක් පේනවා. දැන් අපි දන්නවා අත්දැකීමෙන් උෂ්ණත්වය ගොඩක් ඉහළ ගියයි කියන්නේ ගොඩක් තාපය පිට කළා කියන එක. උෂ්ණත්වය ගොඩක් පහළ ගියා කියලා කියන්නේ විශාල තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගත්තා කියන එක. ඒ කියන්නේ එහෙනම් මේ උෂ්ණත්ව වෙනස ඒ හුවමාරු වෙච්ච තාප ප්‍රමාණයට අනුලෝමව සමානුපාතිකයි කියන එකක් අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ අදහස හිතේ තියාගෙන අපි ඊගාවට යමු වෙමු. තවදුරටත් කරුණු කාරණා කතා බහ කරන්න. එතකොට මේ අවස්ථාව හොඳයි අපිට දැන් අපි කලේ යම් විදිහකට රසායන ද්‍රව්‍ය දිය කිරීමක්. ඊගාවට ඔබ කැමතිද? ඇත්තටම දිය කිරීම කියන්නේ රසායනික විපර්යාසයකට වඩා භෞතික විපර්යාසයක්. ජලයේ දියවීම. ඇත්තටම මේදී රසායනික සංයෝගයේ ස්වභාවයේ වෙනස් වීම නොසලකන්න පුළුවන් අපිට. ඇත්තටම අපි තාමත් සලකන්නේ සංයෝග ජලීය දාහනය ආයනික තත්ත්වයෙන් පවතිනවා කියන එක. ඝන තත්ත්වයේ තිබිලා ආයන වශයෙන් වෙනලා දැන් මේ අපේ සංයෝග දෙක ජලයට එකතු වුණා. දැන් මම උත්සාහ කරන්නේ ඔබට ආදර්ශනය කරන්න හැබෑවටම රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ අපි ආදර්ශනය කරමු නැත්නම් අපි කරලා බලමු රසායන ද්‍රව්‍යයක් ප්‍රතික්‍රියා කරවලා ඒකෙන් යම්කිසි අලුත් ද්‍රව්‍යයක් තැනෙන අවස්ථාවක්. ඒ වගේ එකක් අපි අධ්‍යයනය කරමු ඊගාවට නැවතත්. මේ සඳහා මම යොදා ගන්නවා මැග්නීසියම් කියන ලෝහය. ඔබ දන්නවා මැග්නීසියම් ලෝහය අපිට ප්‍රතික්‍රියා කරවන්න පුළුවන් තනුක අම්ලයක් එක්ක. එතකොට මේ අවස්ථාවේ සිද්ධ වෙන තාප විපර්යාසය අපි සොයා බලමු. කොහොමද මෙතනදි සිද්ධ වෙන තාප විපර්යාසය කෙබඳුද කියලා. මම දැන් සූදානම් කරගෙන තියෙනවා මැග්නීසියම් පටියක්. මම උත්සාහ කරන්නේ මේ මැග්නීසියම් පටික බැල්ලෙන් කොටසක් තනුක HCl අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා ඒ අතරේදී උෂ්ණත්ව වෙනසක් ඒ ද්‍රාවණයේ සිද්ධ වෙනවද කියන එක නිරීක්ෂණය කරන්න. එhmenan අපේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණය මගේ අතේ තියෙනවා. මේකෙන් කොටසක් අපි බීකරයට අරගෙන අපි මැග්නීසියම් පටික බැල්ලක් දාලා ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වන අතරේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්ව වෙනස් වීම පරීක්ෂා කරලා බලමු. එතකොට මම මේ කුඩා බීකරයට එකතු කරන්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒකම මේ ප්‍රතික්‍රියාව සඳහා මැග්නීසියම් කැබැල්ලක් අරගෙන මම කුඩා කැබලි වලට කඩා ගන්නවා. එතකොට අපේ ප්‍රතික්‍රියාව වේගයෙන් සිද්ධ වෙනවා. ඒකම මම උෂ්ණත්වමානය සූදානම් කරගන්නම්. ඔන්න මම මේ මැග්නීසියම් පටි කැබලි එකතු කරනවා HCl අම්ල ද්‍රාවණයට. ඔබට පේනවා ශීඝ්‍රයෙන් වායු බුබුල් පිට වෙමින් ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ඒකම මම ඔබට උෂ්ණත්වමානයේ පාඨාංක නිරීක්ෂණය කරන්නට සූදානම් කරනවා. එතකොට ඔබට පේනවා ඇති මේ අපේ පරිසර උෂ්ණත්වය මේ අවස්ථාවේ අංශක සෙල්සියස් අංශක 20 වගේ තිබුණේ. එතකොට මේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නගින ආකාරය. එහෙමනම් මේ රසායනික ප්‍රතික්‍රියාව ආශ්‍රිතව තාප විපර්යාසයේ කෙබඳුද කියන එක ඔබ නිරීක්ෂණය කරනවා. මොකක්ද වෙන්නේ? මැග්නීසියම් ලෝහය HCl අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරමින් මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මේ ඔබ දකින හයිඩ්‍රජන් වායුව නිපදවනවා. ඒ අවස්ථාවේදී ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යනවා. එතකොට අපි මේ කාරණා සංක්ෂිප්තව දැක්වුවොත් මේ ආකාරයට අපිට පෙන්වන්නත් පුළුවන්. ඔබට තිරේ දිස් වෙනවා. තාපය පිට කරමින් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා මේ අවස්ථාවේදී. ප්‍රතික්‍රියාව ඔබට පහළින් දක්වා තිබෙනවා. ඒකම මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් ගත්තාම පරිසරයට තාපය දායක කරනවා. පරිසරයට තාපය මුදා හරිනවා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව නම් කරන්න පුළුවන්, මේ ආකාරයේ ප්‍රතික්‍රියාව නම් කරන්න පුළුවන්
තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට අපේ ප්‍රතික්‍රියක මොනවද? මැග්නීසියම් ලෝහය සහ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඉතින් මේ ප්‍රතික්‍රියා කරමින් නිපද වුණා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව. එතකොට ඒක මොකද උනේ? තවත් දෙයක් නිපද වුණා. ඒ තමයි තාපය. ඒ තාපය නිපද වෙලා ඒක පරිසරයට නිදහස් වුණා. එතන මම ඔබෙන් මෙහෙම දෙයක් අහන්නද? දැන් අපි දන්නවා තාපය කියන්නේ ශක්තිය ආකාරයක්. එතකොට තාපය පරිසරයට මුදා හැරුණා කියන්නේ අපේ ආරම්භක ද්‍රව්‍ය සතුව තිබූ ශක්තිය. ඒ කියන්නේ ප්‍රතික්‍රියක සතුව තිබූ ශක්තියෙන් යම් කොටසක් තාපයේ හැටියට පරිසරයට නිදහස් වුණා. එහෙමනම් දැන් අපේ ඵල හැටියට ලැබුණු මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව සතු ශක්තිය ගත්තොත් එහෙම මොකද්ද ඔබේ අදහස? ඔබට තේරෙනවා ඇති ප්‍රතික්‍රියක සතුව තිබූ ශක්ති ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් පරිසරයට නිදහස් වෙමිනුයි මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් කියනම ආයුමේ ඵල අපිට ලැබුණේ. එහෙමනම් අපිට මේ සිද්ධ වෙච්ච දේ ප්‍රස්තාරිකව නිරූපණය කරන්නට පුළුවන්. මේ පිළිබඳව ඔබේ අවධානය හොඳින් යොමු කරන්න. දැන් ඔබ තේරුම් ගන්න මේ ප්‍රස්තාරයෙන් මම පෙන්වලා තියෙනවා මේ තාපදායක ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සාමාන්‍ය කරණය කරපු අවස්ථාව. ඒ කියන්නේ අපිට ප්‍රතික්‍රියක තියෙනවා ඊගාවට ඉන්න අපිට ඵල ලැබෙනවා. එතකොට අපි කතා කරපු ආකාරයට ප්‍රතික්‍රියක සතුව තිබූ ශක්තිය ඵල බවට පත් වෙන ක්‍රියාවලියේදී තාපය ලෙස පරිසරයට මුදා හැරෙනවා. එහෙමනම් ඔබට තේරෙනවා ඇති මේ අක්ෂයේ ශක්තිය ලකුණු කරලා තියෙනවා. එතකොට ප්‍රතික්‍රියක සතු ශක්තිය යම් අගයක් වෙනවද? ඊට වඩා අඩු අගයක් වෙනවා ඵල සතු ශක්තිය. ඇයි ඒ තාපය ලෙස ශක්තිය යම් කොටසක් මේ තාපදායක ප්‍රතික්‍රියාවේදී පිට වුණා. එතකොට ඔබට පේනවා මේ අනෙක් ප්‍රස්ථාරයෙන් අපේ ප්‍රතික්‍රියාවට අදාළව අඳින ලද ප්‍රස්ථාරය. අපි මැග්නීසියම් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරවමින් මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව නිපදවීමේ ක්‍රියාවලියට අදාළවත් ශක්ති ප්‍රස්ථාරය පෙන්ලා තිනවා. තාපදායක ප්‍රතික්‍රියාවේදී ඔබට පේනවා එහෙමනම් ඒ ඵල තියෙන්නේ ප්‍රතික්‍රියක වලට වඩා පහළින් ශක්ති තත්වය සලකා බැලීමේදී. එවනම් අපි දැන් තවත් පුංචි ක්‍රියාකාරකමක් සඳහා යමු වෙමු. මෙහිදී මම පාවිච්චි කරනවා තවත් රසායන ද්‍රව්‍ය දෙකක්. අපි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. ඒ සිදු කරවලා නැවතත් බලනවා මෙහිදී සිද්ධ වෙන උෂ්ණත්ව විපර්යාසය කෙබඳුද කියලා. මේ සඳහා මම යොදාගන්නේ ඔබට හුරු පුරුදු රසායන ද්‍රව්‍ය දෙකක්. ඔබ දන්නවා මේ තියෙන්නේ සෝඩියම් බයිකාබනේට්. ඔබේ ගෙදර කේක් වගේ ආහාර සකස් කරනකොට පිපුම් කාරකයක් විදිහට නැත්නම් අපේ ඒ කේක් වලට අවශ්‍ය කරන මෘදු බව ඇති කරගන්න අපි බේකින් සෝඩා එකතු කරනවා. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් කියන සංයෝගය. ඒකම මම පාවිච්චි කරනවා තවත් ද්‍රව්‍යයක්. මම මේ වෙළඳපොලෙන් ලබාගත්තු දෙහියුෂ. හැබැයි මේ કૃතිම දෙහියුෂ. ඉතින් මෙහි ප්‍රධාන රසායනික සංයෝගය ලෙස අඩංගු වෙන්නේ සිට්‍රික් අම්ලය. සිට්‍රික් අම්ලය. ඉතින් මම උත්සාහ කරන්නේ සිට්‍රික් අම්ලය සහ සෝඩියම් බයිකාබනේට් අතර ප්‍රතික්‍රියාව සිදු කරවලා එහිදී සිද්ධ වෙන තාප විපර්යාසය කෙබඳුද කියලා පරීක්ෂා කරලා බලන්න. මම දැන් මේ බීකරයට සෝඩියම් බයිකාබනේට් සංයෝගය එකතු කරනවා මුලින්ම. එතකොට ඔබට පේනවා මේ සෝඩියම් බයිකාබනේට් කියන්නේ සුදු පැහැති ඝන ද්‍රව්‍යයක්. කුඩු ආකාරයෙන් තමයි තියෙන්නේ. එතකොට අපේ සිට්‍රික් අම්ලය වෙනුවට පාවිච්චි කරන මේ કૃතිම දෙහියුෂ ද්‍රාවණය මම දැන් මේකට එකතු කරන්න යන්නේ. ඒ අතරේ අපිට අවශ්‍යයි මේ ප්‍රතික්‍රියාව ආශ්‍රිතව තාප විපර්යාසය කුමක්ද කෙබඳුද කියලා පරීක්ෂා කරන්න. එහෙනම් අපි ඒ සඳහා අපේ තර්මෝමීටරයත් ලං කරගමු. ඔබට පේනවා මේ පෙන දමමින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ආකාරය. ඒකම ඔබ මම විශ්වාස කරනවා මේ උෂ්ණත්වමාන පාඨාංකය නිරීක්ෂණය කරනවා ඇති කියලා.
ඔව් දැන් අපිට පේනවා උෂ්ණත්වමාන පාඨාංකය ක්‍රමෙන් අඩු වෙනවා. කාම උෂ්ණත්වයේ අංශක 20 වගේ තිබුණේ දැන් ඔබට පේනවා ක්‍රමයෙන් උෂ්ණත්වමාන පාඨාංකය අඩු වෙන බව. එතන මේ රසායනික ප්‍රතික්‍රියාව ආශ්‍රිතව මොකක්ද වුනේ? ප්‍රතික්‍රියා මිශ්‍රණයේ මේ බඳුනේ අඩංගු ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඇත්තටම මට දැනෙනවා මේ බඳුන ස්පර්ශ කරාම ඒ බඳුන සිසිල් වෙලා තියෙනවා කියන කාරණය. එවනම් අපි මේ නිරීක්ෂණය කරපු දේත් කොහොමද ප්‍රස්තාරිකව නිරූපණය කරන්න කියලා බලමු. ඒකට අදාළ කරුණු කාරණා මම මේ තිරේ දක්වා තිබෙනවා. ඔබට පේනවා එතකොට සිට්‍රික් අම්ලයේ සෝඩියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියාව සිදු වෙන අවස්ථාවේදී ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට එයින් අදහස් වෙන්නේ මොකද්ද? මේ ප්‍රතික්‍රියාව සඳහා මේ පරිසරයෙන් බීකරය තුල තියෙන ද්‍රාවණයෙන් නැත්නම් ඒ මිශ්‍රණයෙන් තාපය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ බඳුනේ උෂ්ණත්වය අඩු වෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාව සඳහා තාපය පිටතින් අවශෝෂණය කරගන්නවා. එතන මේ අවස්ථාවේ අපිට මේකට එහෙමනම් නමක් දෙන්න පුළුවන්. මේ සිද්ධ වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එහෙනම් මොකද උනේ? අපි දැන් ආපහු කල්පනා කරලා බලමු. ප්‍රතික්‍රියක එක්ක තාපය එකතු වෙලා නැත්නම් තාපය ලබාගෙන ප්‍රතික්‍රියක තාපයත් එක්ක සම්බන්ධ වෙමින් ඵල බවට පත් වුණා. එහෙනම් ඔබ හිතන්න අවශ්‍යයි දැන් ප්‍රතික්‍රියක සතුව තිබුණාට වඩා ශක්තියක් ඵල සතුව තියෙනවා. ඒ මොකද තාපය අවශෝෂණය කරගෙන තමයි ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන්නේ. එහෙමනම් ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඵල සතු ශක්තිය වැඩි. එහෙමනම් අපිට පුළුවනි මෙයත් ශක්ති සටහනකින් නිරූපණය කරන්න. එතකොට මේ ශක්ති සටහනේ ඔබ හොඳින් අවධානය යොමු කරන්න. ප්‍රතික්‍රියක වලට වඩා වැඩි ශක්තියක් ඵල සතු වෙනවා. මොකද ප්‍රතික්‍රියාව සඳහා තාපය අවශෝෂණය කර ගන්නවා. එහෙනම් ඵලවලට වඩා ඵලවල සතු ශක්තිය ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා වැඩි. ඒකට මේ ආකාරයට තමයි අපි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සිද්ධ වෙච්ච ශක්ති පරයාසය නිරූපණය කරන්නේ. එවනම් දැන් අපි තවත් ක්‍රියාකාරකමකට යොමු වෙනවා. ඇත්තටම මෙන්න මේ ක්‍රියාකාරකම ගැන තමයි මම ආරම්භයේදී කිව්වේ. ඔබට විශේෂ කුසලතා කීපයක් විශේෂ විද්‍යාත්මක ක්‍රියාවලිය හා සම්බන්ධ කරුණු කාරණා කීපයක් දැනගන්නට මේක අවස්ථාවක් වේවි ඔබට. එවනම් අපි යමු මොකද්ද අපි මේ උත්සාහ කරන්න කියලා මුලින්ම බලන්න. අපි උත්සාහ කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සිද්ධ වෙන තාප විපර්යාසය ප්‍රමාණාත්මකව මනින්න. මොකද්ද දැන් මේ දක්වා කළේ එහෙනම්? මේ දක්වා කළේ මොකද්ද අපි මේ ක්‍රියාවලිය රසායනික ක්‍රියාවලිය ආශ්‍රිතව සිද්ධ වෙච්ච තාප විපර්යාසය ගුණාත්මකව හොයා බැලුවා. අපිට දැනුණා තාපය පිට වෙන අවස්ථා, තාපය අවශෝෂණය කරගන්න අවස්ථා. ඒ වෙනවා අපි ප්‍රතික්‍රියා නම් කරා තාපදායක ප්‍රතික්‍රියා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. ඒ වෙන දැන් මේ මොකද්ද උත්සාහ කරන්නේ? මම උත්සාහ කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාව සිදු කරවලා ඒ ආශ්‍රයෙන් සිද්ධ වෙන තාප විපර්යාසය කොපමණද කියලා සොයා බලන්න. ඔබ දන්නවද දැන් මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවද තාපදායක ප්‍රතික්‍රියාවද කියලා? කමක් නැහැ. දැන් අපි සිද්ධ කරනවානේ මේ ප්‍රතික්‍රියාව. එතකොට ඔබට දැනගන්නට පුළුවන්. එහෙමනම් අපි මේ උත්සාහ කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන තාප විපර්යාසය කොපමණද කියලා හොයා බලන්න. එක්ක බඳුද කොපමණද? දැන් අපි ගුණාත්මක කාරණයක් දැනගන්නවා ඒකම ප්‍රමාණාත්මක කාරණයටත් යොමු වෙනවා. එහෙනම් අපි ඒ සඳහා යොමු වෙමු. ඇත්තටම මේ ප්‍රතික්‍රියාව සඳහා අපි මේ කතා කරන රසායන ද්‍රව්‍ය වල භෞතික අවස්ථාවත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මොකද හේතුව මම පස්සෙත් කතා කරනවා මේ පිළිබඳව. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන රසායන ද්‍රව්‍ය වල භෞතික ස්වභාවය ඒවා කොයි විදිහටද පැවතුනේ කියන එක ඝන අවස්ථාවේද ද්‍රව අවස්ථාවේද එයාදී කාරණාත් බලපානවා මේ ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත රසායනික විපර්යාසයේ ප්‍රමාණාත්මක අගය තීරණය කරන්න. එතකොට මම මේ සඳහාත් සූදානම් වෙලා තියෙනවා. එතකොට බලමු මොනවද අපි යොදා ගන්න ද්‍රව්‍ය කියලා. ඔබට පේනවා මේ තිරයේ මම යොදා ගන්නවා සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 2ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 50. ඒකම සාන්ද්‍රණයේ ඝන සෙන්ටිමීටරයට මවුල 2ක් වන HCl අම්ල ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50. මේවා තමයි ප්‍රධාන රසායන ද්‍රව්‍ය වෙන්නේ. අපි නැවතත් බලමු අර ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවේ ඔබට පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl ප්‍රතික්‍රියා කරන්නේ එකට එක මවුල අනුපාතයෙන්.
එතකොට අපි දැන් මේ යොදා ගන්න රසායන ද්‍රව්‍ය වල සාන්ද්‍රණ දිහා බැලුවම සහ යොදා ගන්න පරිමාවල දිහා බැලුවම අපිට තේරුම් ගන්නට පුළුවන් 2 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50යි 2 මවුල ඝන ඩෙසිමීටරයට HCl මවුල ඝන සෙන්ටිමීටර 50යි. එහෙනම් මේ වගේ අඩංගු වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl මවුල ප්‍රමාණයන් සමානයි. එතකොට එනම් සමාන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය එකතු කරලා තිනවා එකට එක මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් අපිට සලකන්නට පුළුවන් මේ මිශ්‍ර කිරීම තුල සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා. එහෙනම් අපි මේ ක්‍රියාකාරකමට යොමු වෙමු. එතකොට එහිදී විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා අපිට පේනවා මේ යොදා ගන්නා ද්‍රව්‍ය අතරේ මම පාවිච්චි කරන්නට යනවා තාප පරිවර්ණය කරන ලද බඳුනක්. මේක ටිකක් අමුතු දෙයක් කියලා හිතනවා ඇති. ඇයි මේ එහෙම දෙයක් කරන්න යන්නේ කියලා. ඒක මම පොඩ්ඩක් විස්තර කළාම ක්‍රියාකාරකම් පටන් ගන්නම්. අපි මේ උත්සාහ කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl ප්‍රතික්‍රියා කිරීමේදී ඇත්තටම මෙහිදී තාපය පිටවීමක් සිද්ධ වෙනවා. ඒ පිට වෙන තාපය මේ ප්‍රතික්‍රියා මිශ්‍රණය උණුසුම් වෙන්න එතන එහි උෂ්ණත්වය ඉහළ යන්න යෙද වෙනවා. අපි උත්සාහ කරනවා මේ නිපද වෙන තාපය මුළුමනින්ම මේ ද්‍රාවණයේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැංවීමට යොදා ගන්න. මොකද ඔබ දන්නවා මේ බීකරය තුල සිද්ධ වෙනකොට නැත්නම් මේ බඳුන තුල සිද්ධ වෙනකොට මේ තාපය බාහිර පරිසරයට බොහොම ඉක්මනින් යන්නට පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට බැරි වෙනවා මේ මුදා හැරුණු තාප ප්‍රමාණය හරියටම නිර්ණය කරගන්න. මොකද කොටසක් අපත යන නිසා අපි උත්සාහ කරනවා ඒක අවම කරන්න. එහෙම කළා මොකද්ද මේ උත්සාහ කරන්නේ? අපි මුලින් කතා කළා ප්‍රතික්‍රියාවේදී පිට වෙන තාප ප්‍රමාණය අනුලෝමව සමානුපාතිකයි උෂ්ණත්වය ඉහළ යාමට. වැඩි තාප ප්‍රමාණයක් පිට වේ නම් උෂ්ණත්වය ඉහළ යාම වැඩි වෙයි. එහෙමනම් අපි මේ පිට වෙන මුළු තාප ප්‍රමාණයම උත්සාහ කරන්නේ මේ ද්‍රාවණයේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය උපරිම තැනකට ගෙනියන්න. අපි උත්සාහ කරන්නේ මේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ ළඟා වෙන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්න. ඉතින් අපේ උත්සාහය තියෙන්නේ පරිවාරක වඳුනක් පාවිච්චි කිරීමෙන් තාප හානිය අවම කරන්න. නිපද වෙන මුළු තාපයම ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා යොදා ගන්න. හොඳයි අපි එහෙනම් මේ සඳහා විශේෂ සකස් කරගත්තු බඳුන මුලින්ම බලමු. ඔබට පේනවා මේ බඳුන සකස් කරලා තියෙනවා පරිවාරක ද්‍රව්‍ය වලින්. ඒතර මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් රිජිෆෝම් වලින් සකස් කරගත් මේ කෝපයක් ආකාරී වාදනයක්. එහෙම නැත්නම් පේපර් කප්ස් අපි දන්නවා ඒ කඩදාසියෙන් සකස් වෙනු කප්ස් තියෙනවා වෙළඳපොලේ ඒ වගේ යොදා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් කුඩා බීකරයක් බඳුන හැටියට පාවිච්චි කරලා විශාල බීකරයක ඒ බඳුන බස්සලා ඒ වටා කපු පුළුන් වලින් ආවරණය කරන්න. ඒතර අපිට එතනත් ඒ තාප පරිවර්ණය හොඳින් සිද්ධ වෙනවා කියලා අපිට සලකන්නට පුළුවන්. ඉතින් කර මේ බඳුනේ පියනත් අපි මේ රිජිෆෝම් වලින් වහලා තියෙනවා. ඇත්තටම ඔබට පේනවා මේ කාර්යයේදී මම බඳුන් දෙකක් යොදාගෙන තියෙනවා. ඒතර වඩාත් මේ පහසුයි මේ කාර්ය කරන්න. තව හානියක් අවම වෙනවා. ඒ වගේම මේ අපේ කාර්ය සඳහා ඒක හොඳ සවිමත් විදිහට තියෙනවා. මේ එකම මේ රිජිෆෝම් පියනේ ඔබට පේනවා මම සකස් කරගෙන තියෙනවා සිදුරු දෙකක්. ඇත්තට මේ සිදුරු එකකට අපි දැනටමත් මේ යමක් ඇතුල් කරලා තියෙනවා. ඔබ දන්නවා මේ මොකද්ද කියලා. මේ තියෙන්නේ මේ ප්‍රතික්‍රියා සිදුවීමේදී මේක මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්න මන්තයක්. සමහරවිට මේ සඳහා මන්තයක් හෝ නැත්නම් විදුරු කූරක් උනත් යොදා ගන්න පුළුවන්. කෙසේ වෙතත් අපේ අපේක්ෂාව වෙන්නේ මේ ප්‍රතික්‍රියා මිශ්‍රණය හොඳින් කැළතීම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අතරේ. ඒතර මොකටද මේ අනිත් සිදුර තියෙන්නේ? මේ අනිත් සිදුර තියෙන්නේ අපේ උෂ්ණත්මානය සවි කර ගන්නට මේ බඳුන තුලට ඇතුල් කරලා. එතකොට මේ බඳුන තුරට උෂ්ණත්මානය ඇතුල් කරලා ඒ පතුලේ ස්පර්ශ නොවන ආකාරයට මේ මට්ටමට සවි කර ගන්නට අවශ්‍යයි. ඒකම ඔබට දැනෙනවා පතුලේ ස්පර්ශ වෙනවා නම් ඊගාවට අපි සූදානම් වෙනවා මේ වාජනයේට අපේ ප්‍රතික්‍රියක දෙක මොනවද? 2 මවුල ඝන ඩෙසිමීටරයට හයිඩ්‍රොක්ලොරික් අම්ල ඝන සෙන්ටිමීටර 50යි. ඒ වගේම ඝන ඩෙසිමීටර මවුල දෙකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50යි එකතු කරන්න. එතකොට මම මේ ද්‍රාවණ පරිමා කුඩා බීකර දෙකකට අරගෙන තියෙනවා. මේ කාලය පිරිමහ ගන්න නිසා මම ඒව මැනලා කල්ැතුව මේ වාදන දෙකට එකතු කරගත්තා. එහෙමනම් ඔබ දැන් කල්පනාකාරී වන්න අපේ උත්සාහය මොකද්ද මේ ප්‍රතික්‍රියක දෙක මේ බඳුන තුල මිශ්‍ර කරන්න. ඒ අතරේදී ඒ මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ යාම නිරීක්ෂණය කරලා වාර්තා කරගන්න. එහෙනම් අපිට මේ කාර්යය කරන්නට පෙර යම්කිසි දෙයක් තියෙනවා සිද්ධ කරන්න. මොකද්ද? අපි දැනගන්න ඕන උෂ්ණත්ව වෙනසක් දැනගන්න අවශ්‍ය නම් මේ ද්‍රාවණවල ආරම්භක උෂ්ණත්ව මොනවද කියලා.
ඉතින් අපි මේ ද්‍රාවණ දෙක පිළියෙල කරගත් වහම සමහරලාට උෂ්ණත්වය මැන්නොත් එහෙම උෂ්ණත්ව වෙනසක් තියෙන්න පුළුවන් ද්‍රාවණ දෙකේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම මැනලා බලමු උෂ්ණත්ව මොනවද කියලා. යම් විදිහකට වෙනසක් තිබුණොත් එහෙම සාමාන්‍යයෙන් කරන්නේ අපි ඒ උෂ්ණත්ව වල මධ්‍යගය ගන්න එක. එතකොට මම පළමුවෙන්ම හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය පරීක්ෂා කරලා බලන්නම්. එතකොට මේ පෙන්눔 කරන ආකාරයට මේ කාමර උෂ්ණත්වයමයි පෙන්눔 කරන්නේ. ඇත්තටම අංශක සෙල්සියස් අංශක 22ක් පමණ වෙනවා මේ ද්‍රාවණයේ උෂ්ණත්වය මේ වෙලාවේ. ඊගාවට ඔබට විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තියෙනවා. මේකම අපි මේ භාජනයේ නියතර අරගෙන උෂ්ණත්වමානය අනිත් භාජනයට ඇතුල් කරලා එහි උෂ්ණත්වය මනින්න උත්සාහ කළොත් අපිට වරදක් සිද්ධ වෙනවා. මොකද මේ යම් ප්‍රමාණයක් HCl රැඳිලා තියෙන උෂ්ණත්වමානයේ එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට ඇතුල් කරාම එහිදී මේ දෙක අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ආශ්‍රිත තාප නිසා යම්කිසි දෝෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ උෂ්ණත්වමානය අනිත් භාජනයට ඇතුල් කිරීමට පෙර මම මේක හොඳින් සෝදා ගන්නවා. හොඳයි. එහෙමනම් දැන් අපි උෂ්ණත්වමානය ඇතුල් කරමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට. උෂ්ණත්වමාන පාඨාංකය පෙන්නනවා ඔබට පේනවා ඇති මේ ද්‍රාවණයේ උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 22ක් පමණ වෙන බව. එහෙමනම් දැන් අපි උෂ්ණත්වමානය සවි කරගමු මේ බඳුනට පරිවාරක බඳුනට. ඒ පතුල ස්පර්ශ නොවන ආකාරයට සහ ප්‍රමාණවත් පරිදි ඇතුල් කරලා රඳවා ගත්තා. ඒකම දැන් මම මේ ද්‍රාවණ දෙක බොහොම ඉක්මනින් එකතු කර ගන්නවා. ඒ එකම අපි නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් අපේ ආරම්භක උෂ්ණත්වය අපි දන්නවා. අපිට අර මධ්‍යගය ගැනීමේ අවශ්‍යතාවක් එන්නේ නැහැ. මොකද උෂ්ණත්වය සමාන නිසා. එතකොට අපේ ආරම්භක උෂ්ණත්වය 22 හැටියට මතක තබා ගන්න. මම දැන් මේ ද්‍රාවණ දෙක එකවර මේකට ඇතුල් කරනවා. බොහොම ඉක්මනින් ඒක කරන්න අවශ්‍යයි. මොකද උෂ්ණත්ව වෙනස් වීම අපි නිරීක්ෂණය කරන්න ඕන සූක්ෂම ලෙස. ඒකම කැළතීම කරන්නත් අවශ්‍යයි. ඔන්න මම හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණය එකතු කරනවා. හරි. ඊගාවට මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය එකතු කරනවා. මේ එකම අපි ඉක්මනින්ම බඳිනවා අහලා කැළතීම සිදු කරමින් උෂ්ණත්වය ඉහළ යාම නිරීක්ෂණය කළ යුතුයි. මතක තබා ගන්න ළඟාවන උපරිම උෂ්ණත්වය අපි මිනුම් කළ යුත්තේ. ඒ කියන්නේ යම්කිසි උපරිම උෂ්ණත්වයකට ළඟා වෙලා ඔබට පෙනේවි ඊයින් පස්සේ තවදුරටත් වැඩි වෙන්නේ නැහැ. කාලයත් සමග ඊට පස්සේ සුළු වශයෙන් ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගන්නවා. හරි. දැන් ක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ යනවා. ඒකම ඔබට පේනවා ඇති උෂ්ණත්වය ඉහළ යාම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ තවදුරටත් වැඩි වෙනවා. එතකොට මේ කැළතීම කියන එකත් ඉතා වැදගත්. මොකද මේ උත්සාහ කරන්නේ අපි කැළතීම තුළින් ප්‍රතික්‍රියක හොඳින් මිශ්‍ර වෙන්නටත් ප්‍රතික්‍රියා මිශ්‍රණය තුළ උෂ්ණත්වය ඒකාකාරව ව්‍යාප්ත වෙන්නට පවත්වා ගන්නටත් කටයුතු කරන්නේ. ඔව් දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 පමණ වගේ තියෙන්නේ. ඔව් දැන් ක්‍රමයෙන් ළඟා වුණා උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ට බලමු. ඔව් දැන් උෂ්ණත්වය ඉහළ යාම නතර වුණා වගේ පේනවා. ඔව් දැන් ක්‍රමයෙන් අඩු වෙන්න ගත්තා. එහෙනම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 තමයි වාර්තා වූ ඉහළම උෂ්ණත්වය උනේ. හොඳයි. එහෙනම් දැන් අපි මේ ප්‍රතික්‍රියාව ආශ්‍රිතව සිදු වූ තාප විපර්යාසයේ කොපමණද කියන එක ගණනය කිරීම සඳහා යොමු වෙමු. එතකොට අපි මේ ගණනය කිරීම සඳහා යොදා ගන්නවා කිසියම් සම්බන්ධතාවක්. මම මේ සම්බන්ධතාව මුලින්ම ඔබට හඳුන්වලා දෙන්නම්. මෙන්න මේ තිරේ දැක්වෙනවා යම්කිසි සම්බන්ධතාවක්. එතකොට ඔබ කලබලයටපත් වේවි. මම මෙහෙම සම්බන්ධතාවක් දන්නේ නැහැනේ. මොකද්ද මේ කියලා. හොඳයි. පුතාලට දුවලට මේ සම්බන්ධතාව ඔබේ ඊළඟ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන් ඉතාමත්ම හොඳින්.
දැන් මේ වෙලාවේ මම මේ උත්සාහ කරන්නේ මේ සම්බන්ධතාව මේ රසායන විද්‍යා පාඩමේදී අවශ්‍යතාවක් සඳහා පාවිච්චි කරන්න. මේක බොහොම පිළිගත් සම්බන්ධතාවක්, දන්නා සම්බන්ධතාවක්, ඔප්පු කරන සම්බන්ධතාවක්. ඒක අපි මෙතනදී යොදා ගන්නවා. මම මෙහිදී ඔබට අඳුනලා දෙන්නම් මේ ප්‍රකාශයේ තියෙන පද. ඒතර ඔබට පේනවා මේ තියෙනවා Q සමානයි MC θ. θ කියන සංකේතය ඔබට පුරුදු ඇති මේ ග්‍රීක අක්ෂරයක්. ඒක ඔබට මම හිතන්නේ මේ වෙනකොට සමීප ඇති වෙනත් විෂයන් වලදී. එතකොට බලමු අපි මේ පද මොනවද කියලා. ඒක තේරුම් ගන්න පහසුයි ඔබට මම මේ කියන දේත් හොඳින් අවබෝධ කරගත්තොත්. දැන් ඔබ දන්නවා මේ බඳුන තුල තියෙනවා අපේ ප්‍රතික්‍රියා මිශ්‍රණය. මොනවද? 2 moles per decimeter cube නැත්නම් ඝන ඩෙසිමීටර මවුල දෙකක් වන HCl අම්ල ද්‍රාවණය සහ ඝන ඩෙසිමීටර මවුල දෙකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 50 බැගින් එකතු කරලා මුළු මිශ්‍රණය දැන් තියෙනවා ඝන සෙන්ටිමීටර 100ක්. ඒතර මේ ප්‍රතික්‍රියාවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ප්‍රතික්‍රියාවේදී පිටවුණු තාපය මේ බඳුනේ තියෙන ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නංවන්නට තමයි වැය වුණේ. අපි නිරීක්ෂණය කරා සෙන්ටිග්‍රේඩ් අංශක 22 සිට 32 දක්වා වූ උපරිම උෂ්ණත්වයකට මේ භාජනීය උෂ්ණත්වය බඳුනේ වූ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ ගියා. එතකොට අපි සලකනවා මේ නිපද වෙච්ච තාපයේ මුළුමනින්ම වැය වුණා. මේ නිපද වෙච්ච තාපයේ මුළුමනින්ම වැය වුණා. මේ භාජනයේ තියෙන ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100 උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 22 සිට 32 දක්වා ඉහළ නංවන්නේ. එතකොට එහෙනම් ඒ කාර්යය සඳහා තමයි මේ නිපද වෙච්ච තාපය වැය වුණේ. එතකොට මේ සම්බන්ධයෙන් අපි ලබා ගන්නේ මොකද්ද? අන්න එහෙම යම්කිසි ස්කන්ධයක උෂ්ණත්වය යම්කිසි අගයකින් ඉහළ නැංවීමේදී ඒ සඳහා අවශ්‍ය කරන නැත්නම් යෙදවිච්ච තාප ප්‍රමාණය කොපමණද කියන එකයි මේ සම්බන්ධතාවයෙන් අපිට ලබා ගන්න පුළුවන්. එවනම් මොනවද මේ පද M කියලා අදහස් කරන්නේ? මෙන්න මේ ද්‍රාවණයේ තියෙන ස්කන්ධය. මේ ද්‍රාවණ ස්කන්ධය. ඒ ද්‍රාවණ ස්කන්ධයේ උෂ්ණත්වය තමයි මේ ප්‍රතික්‍රියාවේ නිපදිත තාපයෙන් වැඩි උනේ. එහෙමනම් එතකොට මේ C කියලා අගයක් තියෙනවා. මේ C කියන අගය අපි නම් කරනවා උෂ්ණත්වයේ වැඩිවීමට ලක් වෙච්ච ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව කියලා. ඒක යම්කිසි ද්‍රව්‍යයක් සඳහා නිශ්චිත අගයක්. ඒක යම්කිසි ද්‍රව්‍යයක් සඳහා නිශ්චිත අගයක්. ඒක ජලය සඳහා නිශ්චිත අගයක් තියෙනවා. හොයාගෙන තියෙනවා යාගේ කොපමණද කියලා පරීක්ෂණාත්මකව. යකඩ සඳහා කොපමණද කියලා හොයාගෙන තියෙනවා. ආදි වශයෙන් ඒ ද්‍රව්‍ය සඳහා වන සුවිශේෂී ගුණයක් විශිෂ්ටතාව ධාරිතාව කියලා කියන්නේ. ඒ පිළිබඳව ඔබ මම කලින් සඳහන් කරපු ආකාරයටම බොහොම ගැඹුරින් විස්තරාත්මකව ඊළඟ පාඩමකදී ඉගෙන ගන්න. දැනට ඔබ මතක තියාගන්න මේක යම්කිසි නිශ්චිත නියත අගයක්. එතකොට මේ ද්‍රාවණය සඳහා වූ නියත අගය අපි දැනගන්න අවශ්‍යයි. අපි බලමු මේක කොහොමද ලබා ගන්න කියලා. ඊගාවට θ කියලා කියන්නේ මේ ද්‍රාවණයේ සිදු වූ උෂ්ණත්ව වෙනස. ඔබ දන්නවා අපේ ද්‍රාවණයේ උෂ්ණත්වය 22 සිට 32 දක්වා ඉහළ ගියා. සෙන්ටිග්‍රේඩ් අංශක 32 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ එතකොට මේ අවස්ථාවේදී අපි දැක්කා මේ θ කියන අගය කියන්නේ උෂ්ණත්වය ඉහළ යාම අංශක 10ක්. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 22 සිට 32 දක්වා ඉහළ ගියා. එහෙනම් අපි මෙන්න මේ අගයන් අඳුනාගත්තා. මොනවද මේ රාශි මොනවද කියලා අඳුනාගත්තා. එහෙනම් මෙන්න මේ රාශින් වල ගුණිතයෙන් ලැබෙනවා මේ ප්‍රතික්‍රියාවේදී නිපද වෙච්ච තාප ප්‍රමාණය කොපමණද කියලා. හොඳයි. එතකොට මේකෙදී විශේෂ දෙයක් තියෙනවා. මම කිව්වා විද්‍යාඥයෝ මේ පරීක්ෂණ කරනකොට මේ ගන්න තොරතුරු හැබෑම තොරතුර හැම විටම පාවිච්චි කරන්න බෑ. දැන් අපි මේ සාමාන්‍ය පෙළ මට්ටමේදී මේ පරීක්ෂණ කරලා ලබා ගන්න තොරතුර බොහොම දල අගයක්. මේ ප්‍රතික්‍රියාව සම්බන්ධ තාප පර්යාසය පිළිබඳ දල අගයක් අපි ලබා ගන්න. බොහොම ඔබට පේනවා මේ බොහොම පරීක්ෂණාගාර තත්ත්වය අපිට තියෙන පහසුකම් එක්ක කරන දල පරීක්ෂණයක් මේක. ඒතර මේකෙදී අපි හැබෑ අගයම නිශ්චිතවම තීරණය කර ගන්න තරම් සූක්ෂම විදිහට මේ පරිශ්‍රණය කරන්නේ නැහැ. එහෙනම් අපේ මේ අගයන් වල යම්කිසි දෝෂ පවතින්න පුළුවන්. ඒ කියන්නේ අපි ලැබෙන ප්‍රතිඵලය හැබෑ අගයටම ලං වෙන්නේ නැහැ. එහෙමනම් ඒ හැබෑ අගයත් එක්ක තියෙන පරතරය ගැන මතක් කරගන්න, තීරුම් ගන්න අපි කොයි වගේ තත්ත්වයක් යටතේද මේ සිද්ධ කරන්නේ මේ පරිශ්‍රණය කියන එක ගැන කතා කරද්දී අපි පරිශ්‍රණය සම්බන්ධ උපකල්පන වලට එළඹෙනවා. මේ උපකල්පන අපි මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මම ඒවා එකින් එක කතා කරන්නම්. එතකොට පළවෙනි උපකල්පනය තමයි මේ අපේ ද්‍රාවණයේ තියෙන ඇත්තටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl ද්‍රාවණ දෙකක් එකතු කරලා හදාගත්තු ඝන සෙන්ටිමීටර 100ක්. ඉතින් මේ ද්‍රාවණ දෙකේ එහෙම වෙනත් ද්‍රව්‍ය නැත්නම් ජලයේ මේ ද්‍රව්‍ය දෙක දිය වෙලා තිබුණාට මේවා බොහොම තනුක ද්‍රාවණ. ඒ නිසා අපිට සලකන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා මිශ්‍රණය බොහෝ දුරට ජලයට සමානයි කියලා. ඒක ඇත්තටම ජලයට සමාන නෑ. යම්කිසි රසායන ද්‍රව්‍ය දිය වෙලා තියෙනවා.
නමුත් මේ අපි සලකනවා මේක ජලයමයි කියලා. නැත්නම් උපකල්පනය කරනවා මේ ද්‍රාවණය බොහොම දුරට තනුක ද්‍රාවණ නිසා ජලයට සමානයි කියලා. ඒ නිසා අපි හිතන්නේ මේ ප්‍රතික්‍රියාවේදී නිපදිත තාපය ජලය ඝන සෙන්ටිමීටර 100 උෂ්ණත්වය ඉහළ නංවන්නටයි වැය වුණේ කියලා. ජලය ඝන සෙන්ටිමීටර 100 උෂ්ණත්වය අංශක 10කින් ඉහළ නංවන්නටයි වැය වුණේ කියලා. ඊගාවට එතකොට අපිට මේ ද්‍රාවණය තනුක ද්‍රාවණයක් නිසා අපි සලකනවා මේ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාව කියන අර නියත අගය ජලයේම නියත අගයට සමානයි කියලා. ඒතර ඒකත් උපකල්පනයක්. ඒතර මේ ද්‍රාවණයේ තනුකයයි කියලා සලකලා මේක බොහෝ දුරට ජලයට සමානයි කියලා සලකලා මේ ද්‍රාවණයට අදාළ අර විශිෂ්ට තාපධාරිතාව කියන අගය ජලයේ විශිෂ්ට තාපධාරිතාවට සමානයි කියලා අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ අපි ආසන්න අගයක් තමයි ගන්න. හැබැයි අගයට වඩා මේක යම්කිසි සුළු වෙනස්කමක් තියෙනවා. ඒකම දැන් මේ ද්‍රාවණය ඊටාම තනුකයිනේ ජලය වගේමයි කියලා අපි සලකනවා කියලා කිව්වනේ. ජලයට සමානයි කියලා සලකනවා නම් අපි හිතනවා මේ ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා. ඇත්තට මේකේ හැබැයි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා මදක් වැඩි. නමුත් අපිට ඒක හරියට නිර්ණය කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. අපි උපකල්පනය කරනවා මේක ජලයේ ඝනත්වයට බොහෝ දුරට සමානයි කියලා. එහෙමනම් ඔන්න ඔය කාරණා තුන ඔබ හොඳින් සිහිපත් කරගන්න, හොඳින් තේරුම් ගන්න. ඒ තත්වයන් යටතේ උපකල්පනයන් යටතේ ඉඳගෙන තමයි අපි මේ ගණනය කිරීම කරන්නේ. මේ ප්‍රතික්‍රියාවට අදාළ තාප විපර්යාසය නිර්ණය කරන්නේ ඒ මට්ටමේ සිට. එවනම් එතකොට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය මම ප්‍රකාශ කරලා තියෙනවා මේ නියත අගය සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200ක්. ඒක නියත අගයක් ජලය සඳහා වෙන. එතකොට ජලයේ ඝනත්වය අපි දන්නවා ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි. එතකොට ජලයේ ග්‍රෑම් 100ක එහෙනම් ස්කන්ධය වෙන්නේ ඔබ දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධයේ වෙදීම් පරිමාව. එතකොට ඝනත්වය පරිමාවෙන් ගුණ කරාම මේ ජල ප්‍රමාණයේ ස්කන්ධය අපිට ගන්නට පුළුවන්. ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි, පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. එහෙනම් මේ ජල නැත්නම් ප්‍රතික්‍රියා මිශ්‍රණ ස්කන්ධය ග්‍රෑම් 100යි. ඊගාවට අපිට උෂ්ණත්ව වෙනස් වීම මේ වෙනකොට නිර්ණය කරලා තිබුණා අපි. ඒ කියන්නේ අංශක 10යි. එහෙනම් මේ අගයන් අපි මේ ප්‍රකාශයට ආදේශ කරමු. එතකොට Q සමාන mc/t කියන සම්බන්ධතාවට අපි m කියන අගය වෙනුවට ජලයේ ස්කන්ධය මේ ග්‍රෑම් 100ක් හැටියට අපි නිර්ණය කළා. ඒ අගය ආදේශ කරා. මම කිලෝග්‍රෑම් වලට පරිවර්තනය කළා. මොකද මේ අනිත් පදවල තියෙන ඒකක කිලෝග්‍රෑම් වලින් තිබෙන නිසා. ඊගාවට C අගය කියන්නේ අපි දැන් උපකල්පනය කරා ජලයේ තාපධාරිතාවයි මේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ තාපධාරිතාව. ඒ අගය ආදේශ කරා. උෂ්ණත්ව වෙනස් වීම θ අපි නිර්ණය කරා පරීක්ෂණාත්මකව. ඒ අගය අපි ආදේශ කරා අංශක 10යි කියලා. ඒ අනුව අපිට ලැබෙනවා මේ දෙකක් මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයෙන් යුක්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ත් දෙකක් මවුල ඝන ඩෙසිමීටරයට HCl ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50ත් තුල වූ මේ ප්‍රතික්‍රියක ප්‍රමාණයන් ප්‍රතික්‍රියා කරමින් සෝඩියම් ටෝරයිඩ් සහ ජලය සාදන ලද ප්‍රතික්‍රියාවේදී මුදාහරන ලද තාප ප්‍රමාණය ජූල් 4200ක් පමණ වෙනවා. එතකොට එවනම් මේ පරීක්ෂණයේදී අපි මේ නිර්ණය කරපාගේ හැබෑ අගයට යම්කිසි ආසන්න අගයක් වේවි. මොකද මේ අගය අපි ලබා ගත්තේ යම් යම් උපකල්පන යටතේ නිසා. එතකොට ඔබ හොඳින් තේරුම් ගත යුතු කාරණේ තමයි මේ වගේ පරීක්ෂණයකදී අපි ලබා ගන්න තොරතුර සැබෑ තොරතුරත් එක්ක නැත්නම් සැබෑ ආගයත් එක්ක හරියටම ගැලපෙන්නේ නැහැ. වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබේ වැදගත්ම කාරණේ වෙන්නේ ඔබ කල්පනා කරන්න ඕන මේ හැබෑ ආගයට කොතෙක් දුරට මේක ළඟා වෙලා තියෙනවද? නැත්නම් මේ අගේ කුමන දෝෂ තියෙනවද? උදාහරණයක් විදිහට මම එක දෝෂයක් සඳහන් කරන්නම්. මේ ප්‍රතික්‍රියාවේදී අපි තාපහානියක් උනේ නැහැ කියලායි සැලකුවේ. නැත්නම් මේ මුළු තාප ප්‍රමාණයම අර ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නංවන්නට වැවුණයි කියලා සැලකුවේ. නමුත් අපි දන්නවා යම් කිසි විදිහකට මේ භාජන රත් වෙන්නට පරිසරයට යම් කිසි විදිහකට නිදහස් වෙන්නට යම් තාප ප්‍රමාණයක් යෙදුණා. ඉතින් ඒකත් එතකොට මේ පරීක්ෂණයේ තියෙන දෝෂයක්. ඒ නිසා අපිට ලැබෙන අගය හැබෑ අගයටම සමාන වෙන්නේ නැහැ. නමුත් මේක බොහොම දල පරීක්ෂණයක් කරලා අපි අපේ ප්‍රතිඵලයට ආවා. ඒ වගේම මම නැවතත් දෙයක් අවධාරණය කරන්න කැමතියි. මේ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙච්ච තාප ප්‍රමාණය, විපර්යාසය ආශ්‍රිත තාප ප්‍රමාණය, යොදාගත් ප්‍රතික්‍රියාවකවල ස්වභාවය, සාන්ද්‍රණය ආදී කරුණු කාරණාත් එක්ක භෞතික ස්වභාවය විශේෂයෙන්ම ඒ කරුණු කාරණාත් එක්ක තමයි තීරණය වෙන්නේ.
හොඳයි. එහෙමනම් අපි අපේ පරීක්ෂණ කටයුතු කරලා අපි යම්කිසි නිගමනයකට ආවා ප්‍රතික්‍රියා තාපය සම්බන්ධයෙන්. අවසන් වශයෙන් බලන්න මේ ප්‍රතික්‍රියා තාපය කියන කාරණේ ඇයි අපි මෙච්චර මහන්සිලා කතා බහ කරේ? ඇයි අපි මෙච්චර උනන්දුවෙන් සාකච්ඡා කරේ? මේවා එදිනදා ජීවිතයේදී විශාල වශයෙන් භාවිත වෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගොතම ඉන්ධනයක් ආශ්‍රිතව නිපදවන තාප ප්‍රමාණය අපිට නිර්ණය කරන්න පුළුවන්. ඒතකොට අපි බැලුවොත් විවිධ ඉන්ධන වලින් නිපදවන තාප ප්‍රමාණ විවිධයි. අපි LP ගෑස් දහනයෙන් ලබා ගන්න තාප ප්‍රමාණය දර දහනෙන් ලබා ගන්න තාප ප්‍රමාණයත් එක්ක අපිට සංසන්දනය කරන්න පුළුවන්. මේ වගේ නිර්ණය කිරීමක් තුල. ඒකම දැන් අපි බලමු මේ අපි කතා කර තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කොහෙද එදිනදා ජීවිතයේ තියෙන්නේ කියලා. ඉතින් එතකොට උදාහරණ හැටියට පේනවා මේ තාපදායක ප්‍රතික්‍රියාව සඳහා දහනය තාපදායක ප්‍රතික්‍රියාවක් අපේ එදිනදා හම්බ වෙන. ඉතින් අපි දන්නවා අපේ සෛල තුල සිදුවෙන ශ්වසන ක්‍රියාවලිය. මේවායිදිත් තාපය මුදා හරිනවා, තාපය පිට කරනවා. එතකොට ඒවා තාපදායක ප්‍රතික්‍රියා ස්වභාවය සිද්ධ වෙන. ඒකම අපි බලමු ස්වභාවය සිද්ධ වෙන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සඳහා නිදසුන් කීපයක්. ඔබ දන්නා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව ස්වභාවය සිද්ධ වෙන තාප අවශෝෂක ක්‍රියාවක්. ඒක ඔබ දන්නවා මේ තියෙන දේශීය හුණු නිෂ්පාදනය කරන පෝරණුවක්. එහිදී එතකොට තාපය අවශෝෂණය කරගෙන තමයි මේ හුණු වියෝජනයට නැත්නම් කැල්සියම් කාබනේට් හුණු ගල් වියෝජනයට ලක් වෙන්නේ. හොඳයි එහෙමනම් දුවේ පුතේ අපි කතා කරා අද දවසේ ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස පිළිබඳව. මම හිතනවා මේ ක්‍රියාකාරකමුත් එක්ක ඔබ යම්කිසි අවබෝධයක් සහ අත්දැකීමක් ලබා ගත්තා. මේ කරුණාකාරණා නැවතත් බොහොම ඉවසිලිවන්තව බොහොම කල්පනාකාරීව මෙනෙහි කරන්න මේ කරනු ක්‍රියාවලියේදී අපි කරපු උපකල්පන මොනවද? කොයි ආකාරයකද අපි මේ තොරතුරු ලබාගත්තේ? ලබාගත්තු අගයන් කෙසේද අපි ඇත්තටම යොදාගන්නේ ප්‍රායෝගික ජීවිතයේදී? ඒ පිළිබඳව නැවතත් සිතා බලන්න. එහෙමනම් අපි අපේ පාඩම මෙතනින් સમાપ્ત කරනවා. මේ සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමින් මම ඔබෙන් සමුගන්නම්. ඔබට ආයුබෝවන්.